හරි අපි ආරම්භයේ පාඩමාලාවේ ඊළඟ පාඩමට අපි එනවාද ශුද්ධාත්මයන් වහන්සේ යනු කවුද? ඔයගලගේ පොත්වල 6 වෙනි පාඩම. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කවුද? බොහෝ කිතුණෝ ලෝකේ පුරාම බොහෝ කිතුණෝ මොනෑම් නිකායක වේවා බොහෝ යේසුස් වහන්සේ විශ්වාස කරන අය පියාණන් වහන්සේව නැත්නම් දෙවියන් වහන්සේව දන්නවා. පුත්‍රයන්න් වේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව දන්නවා. ඒ වුණාට සමහර අය ශුද්ධාත්මයන් වහන්සේ ගැන එච්චර දන්නේ නැහැ. ගොඩක් අය වෙන වෙන අන්වර්ථ නම් යොදනවා. ගොඩක් වෙන නුසුදුසු උන්වහන්සේගේ හැටි තේරුම් ගන්න බැරි විදිහට උන්වහන්සේට නොයෙකුත් දේවල් නොයෙකුත් නම් වගේ දේවල් කියනවා. ඉංග්‍රීසි එක පරිවර්තනයක Holy Ghost කියලා පාවිච්චි කරනවා. ටික භයානක බය කරන දෙයක් වගේ. Friendly Ghost කියලා කෙනෙකුත් ඉන්නවා අර කාටුන් ලෝකේ. Casper කියලා Friendly Ghost කියලා කියන්නේ. හැබැයි එතකොට නිකන් බලයක් බලවේගයක් වගේ. ඒ වුණාට එහෙම නෙවෙයි. ශුද්ධාත්මයන් වහන්සේ ඔබත් මාත් වගේ දෙවියන් වහන්සේ වගේ ක්‍රිස්තුස් වහන්සේ වගේ පුද්ගලිකත්වයක් තියෙන කෙනෙක් බව බයිබලයෙන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. කියන්නේ පුද්ගලයෙක් තුල තියෙන අපිට පුද්ගලයෙක්ව අඳුන ගන්න උදව් වෙන චරිත ගුණාංග තියෙන්නේ. පුද්ගලයෙක් නම් යම් යම් දේවල් ආවේනික ලක්ෂණ වගේක් තියෙනවා. ඒවෙන් තමයි අපි අඳුනගන්නේ පුද්ගලයෙක් කියලා. ඒ හැම චරිත ලක්ෂණයක්ම මේ ශුද්ධාත්මයන්න්ටත් තිබුණ බව බයිබලයේ දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ ඒ අනුසාරයෙන් බැලුවහම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා බයිබලයේ පෙන්නනවා මේ එක්කෙනා බලවේගයක් නෙවෙයි. නිකන් පාවෙන බලයක්. විදුලිය වගේ බලයක්. සුළඟ වගේ දෙයක්. නැත්තම් පීඩනය වගේ දෙයක්. එහෙම නොපෙනෙන දැන්. දන්නවනේ දැනෙනවා යමක් පීඩනයක් දැනෙනවා. හුළඟ ඇවිල්ලා වැදිලා යම් පීඩනයක් දැනෙන බලයක්. ඒ වගේ නොපෙනෙන ලෝකයේ සැරිසරන බලවේගයක් බලයක් නෙවෙයි ශුද්ධාත්මයන් වහන්සේ. ක්‍රියා 15:28 බැලුවොත් දකින්නවා උන්වහන්සේ හිතනවා. ක්‍රියා 1:16 දකින්න පුළුවන් කතා කරනවා. රෝම 8:14 දකින්න පුළුවන් වෙනවා මඟ පෙන්වනවා. එපිස 4:30 කියනවා වේදනාවටපත් වෙනවා දුක හැඟෙනවා කියලා. රෝම 8:9 කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණන් කියලා. තව තැනක ක්‍රියා 16:7 කියනවා යේසුස් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ කියලා. යේසුස් වහන්සේ තමුන්ගේ සෙනග සමග හැසිරෙන්නේ සෙනග සමග ඉන්නේ ආත්මයන් වහන්සේ විදිහටයි. පැහැදිලිද? යේසුස් වහන්සේ අප අතර ඉන්නේ අප අතර උන්වහන්සේගේ සෙනග අතර වාසය රැඳී ඉන්නේ ආත්මයන් වහන්සේ විදිහටයි. ඒක පොඩි ළමයි කිව්වලු යේසුස් වහන්සේගේ අනිත් ස්වરૂපය කියලා. අර අනිත් විදිය ශුද්ධාත්මයන් වහන්සේ ගැන කතා කරනකොට ඒ ශුද්ධාත්මයන් වහන්සේ ගැන හඳුනලා දෙන්න. යේසුස් වහන්සේගේ අනිත් විදිය. ඒ කියන්නේ පුද්ගලිකද දෙකේ දෙන්නගේ තියෙන මේ එක වගේ සම්බන්ධතාවය. පුංචි ළමයින්ට සමහරවල්ට තේරෙනවා නේ. ලොකු අයන්ට තේරුම් ගන්න බැරි දේවල්. උන්වහන්සේ මොන වගේද? යොහාන් 14:16 කියනවා අප එක්කම ඉන්න කෙනෙක් කියලා. එතන වචනයක් පාවිච්චි කරනවා ග්‍රීක භාෂාවෙන්. ඒ වචනේ පස්සේ කියලා දෙන්නම්. මෙතන කියන්නේ ඒ වචනේ තේරුම one called alongside. අපිත් එක්ක පස්සකින් රැඳිලා ඉන්න කෙනෙක්. අර ඊයේ මතකද අර අයිනෙන් ඉඳගෙන පියානෝ එක ප්ලේ කරලා ඒ කතන්දරේ ලස්සන කරපු තැනැත්තා කෙනෙක්. අන්න ඒ වගේ අපේ ජීවිතයේ අවස්ථාවල් වලදී හැමතිස්සෙම අපේ ළඟින් ඉඳගෙන මතක් කරන සිහි කරන අපිත් සමග ගමන් කරන රැඳිලා ඉන්න කියන තේරුම ඒ වචනේ සඳහන් කරනවා. සනසන්න අනුශාසක එහෙම නැත්නම් උපදේශකයා ධෛර්ය දෙන්න මේ ඔක්කොම වල තේරුම මේ ග්‍රීක පැරක්ලිටොස් කියන වචනේ ඇතුලේ සඳහන් වෙනවා.
එතන පදේ කියනවා වෙන සැනසිලිකාරයෙක්. නද තවත් කෙනෙක් වගේ තේරුමක් තියෙනවා. ඒ කියන්නේ මං වගේම කෙනෙක් කියන එක. එක જાතිය තවත් එක්කෙනෙක් වගේ. ඒ වගේ තේරුමක් එතනින් එන්නේ. යේසුස් වහන්සේ කියනවා වෙන සැනසිලිකාරයෙක්. තවත් කෙනෙක් කියන තේරුම මෙතන තියෙනවා. මං වගේම තවත් කෙනෙක් කියන. කියන්නේ ආත්මයන් වහන්සේ සමානයි යේසුස් වහන්සේට. එහෙම නැත්නම් යේසුස් වහන්සේ මේ දෙන්නගේ තියෙන සමානකම. ආත්මයන් වහන්සේගේ ඉතිහාසය බයිබලයේ ගොඩාක් ඈතට විහිදෙනවා. ක්‍රියාපොතේ විතරක් නෙවෙයි, එතනින් ඈතට විහිදෙනවා. බයිබලයේ මුල් පොත්වලට යනකම් විහිදෙනවා අපිට දකින්න පුළුවන්. සභාව උන්වහන්සේව නොසලකා හැරලා තියෙනවා. පියාණන් වහන්සේට හා පුත්‍රයාණන් වහන්සේට වැඩියෙන් අවධාරණය දීමෙන් මේක සඳහන් කරලා තියෙනවා. මුළු ඉතිහාසයේ පුරාම බොහෝ අවස්ථාවලදී සභාවල් උන්වහන්සේව එක නොසලකා හැරියා. ඊළඟට වැරදි විදිහට අර්ථකථනයක් දුන්නා. වැරදියට වටහා ගත්තා. පුද්ගලිකත්වය හඳුනාගන්නේ නැතුව ආත්මයක් එහෙම නැත්නම් බලවේගයක් හැටියට ශුද්ධාත්මයන් වහන්සේට ඉඩක් දෙනවා. ඒ කියන්නේ සලකනවා නොසලකා හැරලා නැහැ. හැබැයි වැරදියට හඳුනා ගන්න දෙන්නේ. තවත් කාණ්ඩයක් තුන්වෙනි කාණ්ඩේ ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේගේ පාලනයට අකමැති නිසා. මොකද ශුද්ධාත්මයන් වහන්සේගේ ස්වરૂපය තමයි ඇවිල්ලා උන්වහන්සේ ඉන්න තැන උන්වහන්සේ වගේ වෙනස් කරනවා. හැබැයි වෙනස් කරන්නේ අයහපත් අතර නෙමෙයි යහපත් අතර. ඒ වුණාට බොහෝ වෙලාවට මිනිස්යාගේ කැමැත්ත කියන දේ ක්‍රියා කරන්නේ මේ ශුද්ධාත්මයන් වහන්සේ කරන්න හදන දෙයට ප්‍රතිවිරුද්ධ විදියට නිසා සමහර සෙනග කැමති නෑ උන්වහන්සේ ගැවසෙනවට. ඇයි එතන තියෙන නම්‍යතාවය? මම තියෙන්න ඕන නැවෙන සුළු ගතියක්. මට කිසිම ව්‍යුහයක් සැකිල්ලක් තියාගන්න අමාරුයි. ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවනම් එතන උන්වහන්සේට දෙන්න ඕනේ පාලනය. ඒ වෙලාවේ උන්වහන්සේ කියන හැටියට වෙනස් වෙන්න ඕන. හුළඟක් වගේ ගත්තොත් එimhe අර රුවලක් වගේ. නිදහසේ වනලා ඔසවල තියෙන්න ඕන මේ හුළඟට ගහගෙන යන්න. ඒ වගේ ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාකාරීත්වයක් තියෙන තැන තමුන් අමාරුවටපත් වෙන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ මම ඒ තරම් නම්‍යශීලීව නැමෙන සුළුවට ඉන්න ඕන. මට ඕන විදිහට තද මතයක එල්ලලා ඉන්න බෑ. උන්වහන්සේ යන්න කිව්වොත් යන්නයි, ඉන්න කිව්වොත් ඉන්නයි. ඊශ්‍රායල් සෙනගට මග පෙන්න වෙලාවේදී කොහොම තියෙන්නේ නැද්ද? කාන්තාරේ හරහා මග පෙන්න අද මෙතන අපි කඳවුරු මදින්. ඒක දවසකටත් දන්නෙත් නෑ. අවුරුදු 2-3කටද කියලා දන්නෙත් නෑ. කියනකොට නවතින්න ඕනේ මේ ඊයේ ගහපු ටෙන්ට් එක කිව්වේ නෑනේ අපි හෙටයි ගලවන්නේ කියලා. එහෙම කිව්වනම් එහෙම බාගෙට අටවගෙන ඉඳීවි. එහෙම කියන්න නැතුව ඇති. එහෙම බවක් දකින්න නෑ. අපි මෙතන කඳවුරු. ඉතින් ඔන්න ඔක්කොම කඳවුරු බඳිනවා. ඊට පස්සේ ක්ෂණයකින් යන්න වුණොත් එහෙම අර ඔක්කොම ආයසරයක් අකුලගෙන යන්න ඕනේ. මුළු අපේ ජීවිත කාලය පුරාම මේ වගේ තියෙනවා සමහර නොයෙකුත් අවස්ථාවලදී ඒක උපමාවක් හැටියට එහෙම බැලුවොත් එහෙම නොයෙක් තැන්වලදී ඒ වගේ ගමන් කරන්න සුදුසු නෙමෙයි ගමන් කරන්න සූදානම් ස්වරූපයකින් අපි ඉන්න ඕනේ නිතරම. ඉතින් ඒ පාලනයට අකමැති නිසා සමහරු කට්ටියක් ප්‍රතික්ෂේප කරනවා. පළවෙනි කරුණ පරණ ගිවිසුම තුල ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තිබුණු හැටි අපි මෙතනදී බලන්න යනවා. උත්පත්ති එකේ ඉඳලා දෙකට දකින්න පුළුවන් උන්වහන්සේ මැවීමේ කටයුත්තේ නිරතව සිටියා. මැවීම සිදු වෙන වෙලාවේදී උන්වහන්සේ එතන ක්‍රියාත්මකව සිටියා. බයිබලයේ පෙරළුව ගමන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මුකුත් තිබිච්ච නැති තැන අපිලිවෙල කියන තැනට පිළිවෙලක් අරගෙන ආවා. අදටත් එහෙමයි. නොතිබුණු දේවල් සභාවන් තුලට රැගෙන එනවා. නොතිබුණු දේවල් ජීවිත තුලට අරගෙන එනවා ශුද්ධාත්මයන් වහන්සේ. එදත් එහෙමයි. මැවීමේදී මුකුත් තිබුණු නැති පොළොවනාහි පාළුව හිස්ව තිබුණා. ගැඹුරු පිට අන්ධකාරය තිබුණා. උන්වහන්සේගේ ආත්මය මේ මතුවේ සැරසරමින් සිටියා කියනවා. ක්‍රියාවලියේ සම්බන්ධතාවයකට ඇතුල් වෙලා තිබුණා ශුද්ධාත්මයන් වහන්සේ. එතන යම්කිසි දෙයක් තිබුණේ නැති වෙලාවේදී ඒ මුකුත් නැති තැන කවදාවත් තිබුණ නැති දෙයක් බිහි කරන්න, නිර්මාණය කරන්න, උපද්දවන්න, ඇති කරන්න උන්වහන්සේ ක්‍රියා කෙරුවා. අද අපේ ජීවිතවලත් ඒ වගේ සභාවල් ඇතුළෙත් උන්වහන්සේ ක්‍රියා කරන තැන නොතිබුණු දේවල් ඇති වෙනවා. කවදාවත් දැකලා තිබිච්ච නැති දේවල් අහන්න ලැබෙනවා. ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ ශුද්ධාත්ම වැගිරීම ගැන කල්පනා කරනකොටත් එහෙමයි. මිනිස්සු කියන්න ගත්තා උදේ 9 වෙනකොට මේ මිනිස්සු බීලා. ඒ කවදාවත් වෙච්ච නැති දේවල්.
වෙන ජාතිකයන් අහන්න පටන් ගත්තා. තමුන්ගේ භාෂාවෙන් වෙන අය කතා කරනවා. කවදාවත් වෙච්ච නැති දේවල්. උන්වහන්සේ කෙනෙක්ව පුරවන වෙලාවේදී එහෙම නැත්නම් යම්කිසි තැනක වැగిරෙන වෙලාවේදී යම් තැනක උන්වහන්සේ ක්‍රියා කරන වෙලාවේදී අපි හිතපු නැති අපේ සිතුවිලි රටාව ඇතුලේ නැති අපිට ග්‍රහණය කරගන්න බැරි මොකද අපි දන්නේ නැති දේවල්. සමහර ලාවට තර්කානුකූල නොවන දේවල්, තර්කාන්විත නෑ සමහර දේවල්. තේරුම් ගන්න බෑ මොලෙන් කොහොමද වෙන්නේ කියලා. ඒ වගේ දේවල් සිදු වෙනවා උන්වහන්සේ ක්‍රියා කරන තැනදී. පිළිවෙලක් කරනවා ජීවිත. අවුල් වෙලා වියවුල් වෙලා තියෙන ජීවිත හරි පිළිවෙලකට ගෙනනවා. බන්ධන වලට අහු වෙලා ඉන්න මිනිස්සුන්ව නිදහස් කරනවා. සාතනික දේවල් වලට, පුරුදු වලට, පාපේ ග්‍රහණේ හිර වෙලා ඉන්න. අපි කලින් පාඩමකින් දැක්කා නේද? පාපය සතුරෙක් හැටියට ඇවිල්ලා මිනිස්සයව බන්ධනයකට ගේනවා. වහලුන් බවට පත් කරගන්නවා. මිදෙන්න බෑ වහලෙක් වුණාට පස්සේ. බාහිර උදව්වක් ඕන මේ පාපේ බලයෙන් බිඳෙන්න. සුද්ධාත්මයන් වහන්සේ ඒ ක්‍රියාව කරන ඒ උදව්ව අපිට කරනවා. ඒ ග්‍රහණයෙන් නිදහස් කරනවා. මිනිස්සුන්ගේ ජීවිතේ ඇතුළාන්තයෙන් තියෙන කැළඹිල්ල, අසමාදානය මේ ඔක්කොම උන්වහන්සේගෙන් පූර්ණත්වය ලැබෙන වෙලාවේදී හරියනවා. හරි වෙලා නියම පිළිවෙලකට 100ක් පිළිවෙලක් ඇති නියම විදිහේ ජීවිත බවට පත් වෙනවා. උත්පත්ති 2:7 මවනකොට දෙවියන් වහන්සේ මිනිස්සට හුස්ම හෙලලා ජීවනය දෙනවා දකින්න පුළුවන් වෙනවා. හුස්ම එතන වචනයක් පාවිච්චි කරනවා. රුවක් කියලා වචනයක් පාවිච්චි කරනවා. RUACH. ආත්මය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ මේ ග්‍රීක වචනයෙන් බිඳිලා. මේ භෞතික වශයෙන් පොළවේ දූවිල්ලෙන් අරගෙන හදපු සිරුරට දෙවියන් වහන්සේගේ රුවක් හුස්ම ජීවනය පිඹලා නැගිටෙව්වා. පණ දුන්නා. ඒ අද දවසෙත් ඒ වගේ. උන්වහන්සේගේ කැවසීම දෙවියන් වහන්සේගේ රුවක් මේ ශරීරයේ අඩුපාඩුකම් සම්පූර්ණ කරනවා. නොයෙකුත් දේවල් භෞතික වශයෙන් තියෙන නොයෙකුත් ශාරීරික වශයෙන් තියෙන දේවල් උන්වහන්සේගේ රුවක් පැමිණෙන වෙලාවේදී උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ වැగిරෙන වෙලාවේදී ඒ දේවල් නිසි තැනට යොමනවා. නිසි තැනට ගෙනල්ලා දානවා. ජීවණයෙන් පුරවනවා. ඒ වගේමයි ඒ අපිට සභාවල වලටත් ඒ වගේ සුද්ධාත්මයන් වහන්සේ නැති සභාවකට වැඩිය. ඒ කියන්නේ නැති කියන්නේ සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්නේ නැති සභාවල් කියලා කියන්නේ උන්වහන්සේට යන්න බැරි තැන් නෙවෙයි. නමුත් සුද්ධාත්මයන් වහන්සේට ඉඩක් ක්‍රියා කරන්න හැසිරෙන්න පාසුවක් ඉඩක් නැති සභාවල් සහ සම්පූර්ණයෙන් සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දීලා ප්‍රමුඛත්වයක් දීලා මුල් තැනක් දීලා තියෙන සභාවල් බැලුවොත් එහෙම මේ පණ ලයිෆ් ජීවනය සම්බන්ධ වෙනසක් දකින්න පුළුවන්කම තියෙනවා. මිනිස්සුත් ඒ වගේ. සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තියෙන එක්කෙනෙක් සහ එච්චර ගාණක් නැතුව සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දීමක් නැතුව ඔහේ සමහරවිට අර පිළිවෙලට දේවල් කරගෙන ව්‍යවස්ථාව කොහොමරි තියන්න බලාගෙන ගමන් කරන ජීවිත තියෙනවනේ. පිළිවෙලට චාරිත්‍ර කරගෙන යන්න හදන මිනිස්සු ඉන්නවා. ඒ වගේ කොට්ටාශ දෙක බැලුවාම පැහැදිලිව ජීවනය සම්බන්ධ වෙනසක් තියෙනවා. සුද්ධාත්මයන් වහන්සේගේ පිරිණු ගමන් බයිබලයට දෙවියන් වහන්සේගේ වචනය ගැන ලොකු ආසාවක් ලොකු උද්‍යෝගයක් ඇති වෙනවා. මේකද ජීවනයේ ආහාරය වෙන මුකුත් නෙවෙයි කියලා අපේ ඇතුලෙන් එනම හැඟීමක්. ජීවනයේ ආහාරය අඳුනා ගන්න පුළුවන් කමක් ඇති කරනවා. ඇතුලෙන් සුද්ධාත්මයන් වහන්සේ හොයන සැබෑවටම සොයන්නේ මොකක්ද කියලා ඇතුලෙන් අඳුනා ගන්න. අර මම ඊයේ මගේ උදාහරණෙදි කිව්වා මම යහපත අයහපත මම නියම විදියට සිද්ධිය දන්නේ නැතුණාට මතකද කාස්ටීරියෝ එක? මම නියම විදියට සිද්ධිය දැක්කේ නැතුණාට එතන හිටියේ නැතුණාට මට තේරෙනවා මේක හොඳ නැති බවක්. අන්න ඒ වගේ හොඳ දේ දේව වචනය වෙතට යොමු කරන ඒකෙන් තෘප්තිමත් වෙන්න ඒක හොයන පෙළඹවිල්ලක් ඇති කරනවා. හැම දෙෙම නිකන් ව්‍යවස්ථාව චාරිත්‍ර නෙවෙයි ජීවනය මැදි කරගෙන හැම දෙෙම වෙන්න පටන් ගන්නවා. ජීවනය මැදි කරගෙන හැම දෙයකම ජීවනයක් තියෙන්න ඕන කියන ඒක පස්සෙන් දුවමින් හරියට පිළිවෙලට දේවල් කරන එකම නෙවෙයි ඔය චාරිත්‍ර කරන එකම නෙමෙයි නමුත් ජීවනය කියන්නේ යේසුස් වහන්සේ. ජීවනය කියන්නේ උන්වහන්සේට ඉඩ තියෙන උන්වහන්සේට හැසිරෙන ඉඩ තියෙන තැන.
බොහෝ දෙනෙක් මේක හොයනවා. ජීවනය හොයනවා. මිනිස්සු කැමති නෑ හිර වෙලා මලානික තැන් වලට වෙලා හිර වෙලා ඉන්න. ඇතුළෙන්ම තියෙනවා මිනිස්සුන්ගේ මේ ජීවනය හොයන ගතිය. ඉතින් ඒ නිසා කවුරු හරි කෙනෙක් සුද්ධාත්ම ක්‍රියාකාරීත්වය දැක්කොත් ඒකට ඇදෙන ගතියක් තියෙනවා. ඒක අපේ හැටි. අපි හැදලා තියෙන්නේ මේ ජීවනයත් එක්ක ඉන්න. නිකන් පෙට්‍රල් වාහනයක් පෙට්‍රල්මනේ ගහන්න ඕනේ. වෙන මොකුත් ගහලා හරියන්නේ නෑනේ. වැඩ කරන්නේ නෑනේ. ඩීසල් වාහනයක් ඩීසල්ම ගහන්න ඕන. ඒ වගේ අපිටත් මේ කොටස තියෙන්න ඕනේ. මේ ආත්මික වශයෙන් මේ සම්බන්ධතාවයේ තියෙන්න ඕන හරියට වැඩ කරන්න නම්. එතුමන් විශේෂ අවස්ථාවල විශේෂ කාර්යයන් කරන්න එකිනෙකා වෙතට පැමිණියා. දෙවෙනි කරුණ. කෙනෙක් මතට ශුද්ධාත්මයන් වහන්සේ ආවම, ඒ කියන්නේ ඔබ ශුද්ධාත්ම බෞතිස්ම වෙනවා කියනවා, ශුද්ධාත්මයෙන් පිරෙනවා කියනවා. අද භාවිතා කරන වචන තියෙන ඕන එකක් කියන්න. ශුද්ධාත්මයන් වහන්සේ කෙනෙක් මතට වැගිරුණාම ඒක යාට නිකන් සුන්දර ලස්සන හොඳ ජොලි හැඟීමක් ගේන එකක් විතරක් නෙවෙයි. ඒ වගේ වෙන්නත් පුළුවන්. සමහරවිට අර හිර වෙලා තියෙන ඔක්කොම කුණු කැත මෙයා මිරිකිලා ඉන්නකොට අපි කොහොමත් මේව පීඩිත වෙලා ඉන්නේ හිනාවක් නැහැ අමාරුවෙන් ඉන්නේ. ඒව නැති වෙනකොට ආත්මය ඇතුලෙන් නිදහසක් වෙනකොට අපි එළියනොත් ප්‍රබෝධමත් වෙනවා. ඒක ඇත්තයි. හැබැයි ඒක විතරක්ම නෙමෙයි කරන්නේ. සුද්ධාත්ම වාසික වැඩේ මේ දුක් වෙලා ඉන්න මිනිස්සුන්ව කිතිකවලා සන්තෝෂ කරලා ඒකම විතරක්ම නෙමෙයි. ඒකත් එහෙමත් සිද්ධ වෙනවා. හැබැයි ඒකම නෙවෙයි. යම්කිසි අරමුණක් තියෙන නිසා උන්වහන්සේ වැగిරෙන්නේ. සුද්ධාත්ම වහන්සේ වැగిරෙන්නේ යම්කිසි අරමුණක් තියෙනවා. බයිබලයේ සිද්ධි වලින් ඒක දකින්න පුළුවන් වෙනවා. දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියා කරපු හැමතැනම අරමුණක් තිබුණා. දිව්‍යමය අරමුණක් ඉටු වුණා. ඉතින් ඒවා තේරුම් ගන්න ඕන සුද්ධාත්ම වහන්සේ ක්‍රියා කරන්න ඉඩ දෙනකොට ඒ ක්‍රියාකාරීත්වය ඇතුලේ පිටුපස්සෙන් යම්කිසි අරමුණක් තියෙනවා ඉෂ්ට කරගන්න. මම කරන්නේ යමක් තියෙනවා. සමහරට මම ඒකට ආයුධයක්. උන්වහන්සේ මාව පාවිච්චි කරන යම්කිසි දෙයකට ආයුධයක්. ඒතකොට යම්කිසි අරමුණක් කරා තමයි යොමු කරන්නේ. නික්මයාම 31 3 ඉඳලා 5ට මෙතන ලියවිලා තියෙනවා. බෙසලෙල් කියලා කෙනෙක්. ශිල්පීය දක්ෂතා, හැකියාව, දැන ගැනීම, කලාත්මක වැඩ, නිර්මාණාත්මකකම මේවායේ උපත තමයි දෙවියන් වහන්සේ. මේවායේ උපත ස්වර්ගයේ තියෙන්නේ. නිර්මාණාත්මක භාවය, මැවීම ලොකුම නිර්මාණය තමයි මැවීම. ඉතින් එතන තමයි උපත තියෙන හැම නිර්මාණයකම. ඉතින් සමහරවිට මේක තැනක මේ උදාහරණයක් කලාත්මක දේවල්, නිර්මාණාත්මක දේවල් සඳහා සුද්ධාත්ම වහන්සේ වැගිරුණාලු. අපිට අද හිතන්නත් බෑ. අපි හිතන්නේ මොකටද? සුවකරන්න. තාමකට සුද්ධාත්ම වහන්සේ එනවා නම් එන්න ඕන. කියන වැඩි වෙලා ගන්න එපා. යක්ෂයන් දුරු කරන්න ඕනෙමයිනේ නේ. තව මොනකටද ඕනේ සුද්ධාත්ම වහන්සේ වැගිරුණොත් මොකටද වැගිරෙන්නේ? දිවසි වැකි කියන්න, හාස්කම් කරන්න, දර්ශන පෙන්වන්න. හැබැයි හැම දෙයකම අරමුණක් තියෙනවා. දර්ශනයක් පෙන්වන්නේ නිකන් චිත්‍රපටියක් බලන්න යන්න සල්ලි නැති නිසා නෙමෙයිනේ දර්ශනයක් පෙන්වන්නේ. දර්ශනයක් පෙන්වන්නේ අරමුණක් තියෙනවා. එතකොට මේ වගේ සාමාන්‍ය දෙයකදී කටයුත්තකදී පවා සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ආත්මයන් වහන්සේගෙන් පිරෙන්නේ නැතුව, සුද්ධාත්ම වලින් ආත්ම වලින් පිරෙන්නේ නැතුව උනත් හොඳ දක්ෂ නිර්මාණ ශිල්පියෙක් වෙන්න පුළුවන්. ඔය බාස්ලා වගේක් වැඩ කරනවා යන්නේ සමහරට ඒ අය ක්‍රිස්තියානි අය නෙවෙයි. හොඳ ලස්සනට අර යත්ත දක්ෂ විදිහට හසුරවනවා. මොරටුවේ නිසා නේ සිස්ටර්. මොරටු කොල්ල දක්ෂයි කියනෝනේ ඔයගොල්ලෝ. හරි. ඒක නිසා වෙන්නේ කොහොම හරි ඒ වුණාට දෙවියන් වහන්සේගේ ආත්මය කෙනෙක්ව පුරන වෙලාවේදී, දෙවියන් වහන්සේගේ ආත්මයෙන් කෙනෙක් පිරීලා යමක් නිර්මාණය කරන වෙලාවේදී ඒක ඉහළ තලයක් දක්වා එස වෙනවා. ඒ හැකියාව ඉහළ තලයක් දක්වා එස වෙනවා. සාමාන්‍ය වශයෙන් කෙනෙක් දක්ෂෙක් වෙන්න පුළුවන්. ආත්මයෙන් පූර්ණ මිනිස්සෙක්ගේ දක්ෂකම වෙන තලයකට දේවල් යොමු කරනවා. ඒ නිසා වෙන අය මතට බලපෑමක් ඇති කරනවා. අර වීණා වාදකයා ආත්මයෙන් පිරීලා වීණා වාදනය කරපු වීණා වාදකයා යෝෂපාට රජුගේ එලිෂා නේද ගේන්න කිව්වේ. එලිෂා ගේන්න කිව්වේ වීණා වාදකයෙක්. වතුර ඕනේ නියඟයක් වෙලා ඉන්න වෙලාවේදී වීණා වාදකයා. එයා වාදනය කරද්දී දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු මතට පැමිණියා. දිවසිවා කියන්න පටන් ගත්තා. බලපෑමක් ඇති කරනවා. දක්ෂ වාදකයෙක් වෙන්න පුළුවන්, දක්ෂ නිර්මාණකරුවෙක් වෙන්න පුළුවන්. නමුත් ආලේපය වෙන අයට බලපෑමක් ඇති කරන පිණිස වෙන තලයකට ඒ නිර්මාණය ඔසවනවා. සමහරවිට ශිල්පියා වෙච්ච වැඩකාරයෙක් නෙවෙයි වෙන්න පුළුවන්. සමහරවිට හොඳ දක්ෂයෙක් නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි ආලේපය ඒත් බලපෑම ඇති කරනවා. ජීවිත වෙනස් කරනවා. ඔය වාදනවල ගීත සමහර දේවල් ගන්න බලන්න.
සමහර දීමනාවල් ක්‍රියාත්මක වෙන හැටි හොඳට දක්ෂයෝ නෙමෙයි. නිවැරදිව හඬ අඳුනගෙන නෙවෙයි ඒක කරන්නේ. tamunට පුළුවන් සීමාව ඇතුලේ අවංකව හැසිරෙන වෙලාවේදී ආලේපය බලපෑමක් ඇති කරන්න පෙළඹවනවා. ආලේපය මගින් බලපෑමක් ඇති කරනවා. සමහරට වාගේ දුර්වල වචන, ගැහි කියන වචන සෙට් එකෙන් කියන දිවසිවැකිය. බැරි කෝඩ්ස් වලින් ගහන සින්දුව වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. ආලේපය මගින් බලපෑමක් ඇති කරන අනිත් අයන්ට. සමහරට මේ බෙෂලෙලුත් ඒ වගේ මිනිස්සුෙක් දන්නේ නැහැ. ටිකක් ළඟදී මේ කැටියම් කලාව අල්ලගත්ත එක්කෙනෙක් දන්නෙත් නැහැ. දෙවියන් වහන්සේගේ ආත්මය වැගුරුනාම දේව මාලිගාව හදන්න එයා ගොඩක් වැඩ කරන්නේ. අපි දන්නේ නැහැ. එහෙමත් වෙන්න පුළුවන්. ඊළඟට ගිඩියොන් නායකත්වයේ සඳහා මිනිස්සුන් උසන. ගිඩියන් කියන්නේ නායකයෙක් නෙවෙයි. අද අපි බැලුවොත් එහෙම අපි අතර ඉන්නවා ගිඩියොන්ලා. මේ සුද්ධාත්ම වැගිරෙන්න ඉස්සෙල්ලා ගිඩියන් ගැන අපි බැලුවොත් එහෙම සාමාන්‍ය ගිඩියන් බැලුවොත් එහෙම ස්වභාවික සාමාන්‍ය ගිඩියන් බැලුවොත් අපි හැමෝම ඇතුලේ ඒ වගේ ගතියක් තියෙනවා. මටද කතා කරන්න කියලා. හැංගිලා හිටියේ මිනිස්සයා. පාවරේ හැංගිලා තිනිගු මඩමින් හිටියලු. මිදි තිනිගු මිදි යන්ත්‍රයකින් තිරිඟු මඩමින් හිටියලු. ඒකත් පොඩි වැරදි වැඩක්. මොකද්ද පැටලිලි වෙච්ච ජීවිතයක් ඒක. අමාරු අප්සෙට් සතුරන්ට බය හැංගිලා අර ගොයන් කොලයක් කිව්වොත් ඒක නඩුවක් දායි මට. ගොයන් කොලයක් තමයි ඒකට කියන්නේ. ගොයන් කොල තමයි. කොහොම හරි ඒකක් අස්සේ හැංගිවිලා මේ කුඹුරේ පාවරේ හැංගිලා ඉන්නවලු. යන සාමාන්‍ය මිනිස්සයා. නායකයා. සෙනගගේ ඉදිරියෙන් යන නායකෙක් වුණා. විනිශ්චයකාරයෙක් සෙනගට. විනිශ්චයකාරයන්ගේ යුගයේදී වෙන විදේශ රටවලට යටත් වෙලා ඉන්න සිදු වුණා ඊශ්‍රායලට. ඒ එක වතාවකදී මිදියන් කියන ගෝත්‍රයට මිදියන් වරුන්ට යටත් වෙලා ඉන්න සිදු වුණා. ඒ යුගයේදී ඒ කාලෙදී තමයි මේ තමන්ගේ දුර්වලතාව ගැන පාරට්ටු කරගත්ත ගිඩියන් කියන මිනිස්සයව දෙවියන් වහන්සේ එසෙව්වේ. නායකත්වයට දෙවියන් වහන්සේ බොහෝ වෙලාවට පාවිච්චි කරලා තියෙන්නේ නැති බැරි අය ඇති හැකි අය බවට පත් කරලා තියෙනවා දෙවියන් වහන්සේ. හැම නායකයෙක්ම බැලුවොත් එහෙම වික්‍රමාන්විත දේවල් කරපු මිනිස්සුන්ගේ පස්සුබිම බැලුවොත් එහෙම ඒ අය එහෙම හිටියේ නෑ. එහෙම හිටපු නිසා නෙවෙයි තෝරලා ගත්තේ. හැකියාව තිබුණු නිසා නෙවෙයි තෝරලා ගත්තේ. ආලේපයෙන් තමයි එයාට හැකියාව ලැබිලා තියෙන්නේ බොහෝ වෙලාවල්. මෝසස් අඬ ගහපු ගමන් කිව්වා. අද අපි කී දෙනෙක් මෝසස් වගේ වෙන්න try කරනවද? මෝසස් අඬ ගහපු ගමන් කිව්වා මට කතා කරන්න බෑ. මං හරියට වචන කියා ගන්න දන්නේ නැති මිනිස්සෙක්. ගොත ගැහුවද මන් දන්නේ නැහැ. කොහොම හරි යාට වචන හිතලා කතා කරන්න ඕනේ. මොකක් හරි ප්‍රශ්නයක් තිබිච්ච කෙනෙක්. හැබැයි වුණාට ඒ තරම් ඊට පස්සේ මුරුදු කෙනෙක් ලෝකේ තවත් හිටියෙත් නැහැ. ආයෙ වෙන කෙනෙකුට ඒ තරම් මුරුදු වෙන්න chance එකකුත් දීලා නැහැ. මොකද බයිබලෙම කියලා ඉවරයිනේ ඒ තරම් මුරුදු කෙනෙක් තව නැහැයි කියලා. ඉහළම නායකත්වයක්. Taman දුර්වලයි කියලා හැඟෙන සීමා සහිතයි කියලා හැඟෙන අයව ඉහළට පාවිච්චි කරපු එක බයිබලේ දකින්න පුළුවන් ලක්ෂණයක්. ඉතින් ඉහළට යන්න ඕන නම් තමුන්ගේ දුර්වලතාවයල් ගැන තේරුමක් තියෙන්න ඕන මං හිතන්නේ නේද? ඉහළට යන්න කියලා කියන්නේ ස්වාමීන් වහන්සේගේ පාවිච්චි කිරීමේ ඉහළම තැනකට යන්න ඕන නම් හොඳටම සුපර්මෑන් කෙනෙක් වෙන්න ඕන. වැරදි අදහසකින් නෙවෙයි මම කියන්නේ උන්වහන්සේ ඉදිරියේ හොඳ භාජනයක් වෙන්න. හොඳ නිතර පාවිච්චි කරන භාජනයක් වෙන්න නම් ඔයාගේ සීමාවල් ගැන බලන්න තරම් යටහත් නිහතමානී බවක් මං හිතන්නේ ඒ අයට නම් තිබිලා තියෙනවා. නමුත් ආත්මයෙන් පිරුණාම වුන් ස්වභාවය තුළ බලවත් දේවල් කරා. හිතා ගන්න බැරි තරම් දේවල් කරා. පෙනුමෙන් චූටියට පුංචියට ඉන්න අය අර කියන්නේ කොච්චි මිරිස් වගේ කියනෝ නේද? පොඩියට ඉන්න අය සැරයි කියලා කියනවා. ඒ වගේ තමයි. කොහෙන්ද මේ නායක ගුණාංග එයාට ඇවිල්ලා තියෙන්නේ? ඒ මිනිස්සු ඇතුළේ තිබුණේ නෑ මේ නායකත්ව ගුණාංග. ආලේපය තුලින් ලැබුණු නායකත්ව ගුණාංග. තව තැනක ශක්තිය බලය ගෙන ආව ශුද්ධාත්මයන් වහන්සේ. ජැම්සන්ගේ කතාවේ විනිශ්චයකාරයා 15:14 ආත්මයන් වහන්සේ ආවම සැම්සන්ව බැඳලා තිබිච්ච ලනු නිකන් ගින්නෙන් පිච්චිච්ච දේවල් වගේ බවට පත් වුණා. ඊට පස්සේ ඒවා උගේ අතින් ගිලිහිලා වැටුණා. පිච්චිච්ච ලනු වගේ වුණාලු. බැඳුම් ලැබුණා. පරණ ගිවිසුමේ ස්වභාවිකව සිදු වුණ දේවල් වගේ තමයි අද මේ යුගයේ අලුත් ගිවිසුම් යුගයේ ආත්මික වශයෙන් සිදුවෙන දේවලුත්. එදා ඒ අත්වල තිබුණු ලනු පිච්චිලා ගියා වගේ අදත් ඉන්නවා මිනිස්සු. දෑත බැඳගත්ත මිනිස්සු. අදත් ඉන්නවා බැමි වලට අහුවෙච්ච මිනිස්සු. ශුද්ධාත්මයන් වහන්සේ ආව මේ ඔක්කොම දේවල් නිදහස් කරනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ පාපේ බැමි ප්‍රහාණයේ තියෙන දන්වැල් චේන් ඒ ඔක්කොම නිකන් දාලා පිච්චිලා ගියා වගේ වෙනවා. බයවල් පුරුදු ඇබ්බැහිකම් මේවා තමයි ලනු.
අත් දාලා හිර කරලා පස්සටද මේ යටින් දාලාද මන්ද කොහොම හරි දාලා මේව හිර කරලා ගැට ගහලා තියෙන ඉන්න මිනිස්සු ඉන්නවා. සමහරවිට කිතුණුවන් හිර වෙච්ච තැන් වල ඉන්නවා. බය වෙච්ච මිනිස්සු ඉන්නවා. බැඳුම් වල තාමත් පුරුදු වල ඉන්න කිතුණුවන් ඉන්නවා. අබ්බැහිකම් වල ඉන්න කිතුණුවන් ඉන්නවා. සුද්ධාත්මයන් වහන්සේ මේ හැමතැනක්ම අත තියෙනවා. හැමතැනක්ම නිදහස් කරනවා. උන්වහන්සේ ආවා මේ ඔක්කොගෙම නිදහස් වෙන්න මිදෙන්න හැකියාව ලැබෙනවා. තරහෙන් පිරිච්ච සිතුවිලි වල හිර වෙච්ච මිනිස්සු ඉන්නවා. දැක්කම පෙන්වන්න බෑ. ඒක තමයි යාගේ රටාව. ඒකට අහුවෙලා. එක්ක රාගයෙන් පිරිච්ච සිතුවිලි, වෛරයෙන් පිරිච්ච සිතුවිලි වෙන මොකුත් දන්නේ නැහැ. ඊර්ෂ්‍යයි. දැක්ක ගම ඊර්ෂ්‍යයි. ආස නැහැ. ඒ හිර වෙලා ඒක ඇතුලේ කැරකෙනවා. කී දෙනෙක් ඉන්නවද යමක් නොකර ඉන්න බෑ කියලා හිතන හැබැයි ඒකමයි කරන්නේ. කියන්නේ කරන්න බෑ කියලා හිතනවා. හිතනවා මේක නම් බෑ කරන්න. මං ආස නැහැ මේක කරන්න. හැබැයි සමහරවිට කී දෙනෙක් ඒකම කරනවද? ඒ වගේ සමහර පුරුදු තියෙනවනේ සමහර ලාවට. ඔයා ආස නැහැ කරන්න දේවල්. හැබැයි ඒවම වෙනවා. උදාහරණ ඔයගොල්ලෝ කල්පනා කරන්න. කණ්ඩායම් සාකච්ඡාවලදී බලන්න සමහර දේවල්. පුංචියට කටින් එන වචන වෙන්න පුළුවන් සමහර ලාවට. සමහර පුරුදු වෙන්න පුළුවන් සමහර ලාවට. පෞල්තුමත් කියන්නේ මං ආස නැති දේ මම කරනවා. අනේ කවුද මාව මේකේ මුදන්නේ? ආත්මඥානක වාසයේ ව්‍යවස්ථාව කියලා සුද්ධාත්මයන් වහන්සේව එතෙන්ට සම්බන්ධ කරලා යා ලස්සනට කතන්දරේ උගන්වලා දෙනවා. සමහර පුංචි දේවල් මේ ලොකුවට හිතන්න එපා. ලොකු ආත්මික පුරුදු ගැන හිතන්න එපා. වෙන මිනිස්සුන්ගේ ජීවිත වලට ඇඟිලි ගහන්න තියෙන ආසාව වෙන්න පුළුවන් සමහර ලාවට. අනුන්ගේ ගෙවල් වල කුස්සිය වල තියෙන දේවල් ගැන හොයලා බලන්න තියෙන ආසාව වෙන්න. සමහර අයගේ පැටර්න් එක රටාව වැඩ කරන්නේ කීයක් ගියාද ඔකට? කොච්චර මානසින් ගන්න ඇතිනේ. තව තියෙනවද දන්නේ නැහැ. අනේ මාත් ඔය එකක් ගන්නමයි හිතියේ. මාත් ආසාවෙන් ඉන්නේ. කිසිම හිතේ මුකුත් නැහැ. යන්නේ ඒවා කියවෙන්නේ. මොකද යාගේ හිතේ යමක් දැක්කොත් වැඩ කරන්නේම මං දැකලා තියෙනවා මම නිරීක්ෂණය කරලා තියෙනවා සමහර දේවල්. ඉතින් අපි ඒවෙන් හිතනවා මේ ලොකු ආත්මික අබ්බැහිකම් නෙමෙයි මේ අය මේවා හිර වෙලා. සමහරවිට දැක්කොත් එක්කෙනෙක් අහනවා පුංචිට කීයද මේ? ඔයාට වැඩක් නැහැ ඒක ඇත්තටම. අහිංසක දෙයක් ඒක මම මෙච්චර කතා කරන්න දෙයක්වත් නෙමෙයි. හැබැයි ඇත්තට මෙයාට වැඩක් නැහැ ඒක. ඒ මට ඔයාලට තේරෙනවද මේ රටාව හිර වෙලා ඉන්නේ. ඒ වගේ පුරුදු ඔය පුංචි දේවල් වල ඉඳලා ලොකු දේවල් වලට යනකල් මේ පරාසය ඇතුළේ ඕනම දෙයක් සුද්ධාත්මයන් වහන්සේ වෙනස් කරනවා. සමහරට කටෙන් එළියට වචන පයින් බොරු පනිනවා කියන්නේ නැහැ. ඒ වුණාට පැනලා ඉවරයි. ආයෙ ඇදලා ගිල ගන්න වෙනවා. ඉතින් අදටත් සුද්ධාත්මයන් වහන්සේ එදා සැම්සන්ව නිදහස් කළා වගේ අදටත් මේ බැමි වලින් මිනිස්සුන්ව නිදහස් කරනවා. ඊට පස්සේ හම් වෙනවා යෙසායා. අනාවේක කීම සඳහා සුද්ධාත්මයන් වහන්සේ ඔහු මතට වැගුරුණා. යෙසායා 61 1 ඉඳලා 3ට මෙතන නැති වුණත් කෙනෙක් ඉන්න පුළුවන් කොහේ හරි තැනක තමුන්ට මුණ දෙන්න තියෙන ප්‍රශ්න ඉදිරියේ අනේ මම අසරණයි මට අමාරුයි මට බෑ කියලා හැඟෙන අය ඉන්න පුළුවන්. අපි තේරුම් ගන්න ඕන අපි තුලින් යමක් නිදහස් කරන්න හැකියාව දෙවියන් වහන්සේට තියෙනවා. උන්වහන්සේ ඒ දේ කරනවා. අපි තුලින් ලෝකයට පිළිතුරක් දෙන්න ලෝකයට යමක් දෙන්න පුළුවන්කමක් ඇති කරනවා. තමන්ගෙම ප්‍රශ්න ඇතුලේ තමන්ගේම සිතුවිලි රටාවල් ඇතුලේ තමන්ගේම හිත ඇතුලේ හිර වෙලා ඉන්න මිනිස්සුන්ට සුද්ධාත්මයන් වහන්සේ නිදහස අරන් දෙනවා. සැනසීම ගෙනල්ලා දෙනවා. සදාකාලිකව කියන්නේ දිගු කාලීන වශයෙන් කෙනෙකුට උදව්වක් වෙන දෙයක් ඔයාට වෙන්න ඕනේ නම් ඔයාට එහෙම උදව්වක් වෙන්න ඕන නම් සුද්ධාත්මයන් වහන්සේ උපකාරය නැතුව ඔයාට ඒක කරන්න අමාරුයි. తాවකාලික දේවල් කරන්න පුළුවන්. නමුත් සුද්ධාත්මයන් වහන්සේගේ උපකාරයෙන් ඔයා ජීවනදායක දෙයක් යම් කෙනෙකුට දෙනකොට ඒක දිගු කාලීනව ඒ ලැබෙන එක්කෙනාට ප්‍රතිඵල දෙන දෙයක් බවට පත් වෙනවා. ඊළඟට තුන්වෙනි කරුණ අලුත් දෙයක් කරන බවට පොරොන්දු වෙනවා. දැන් විශේෂ ලක්ෂණයක් අපි දකිනවා පරණ ගිවිසුමේ සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය බැලුවාම යම්කිසි විශේෂ පුද්ගලයෙක් මතට විශේෂ දෙයක් කිරීම සඳහා තෝරාගත්ත තැනකදී වෙන්න පුළුවන් තෝරාගත්ත ඉලක්කයක් ඉෂ්ට කරන පිණිස සුද්ධාත්මයන් වහන්සේ යම්කිසි පුද්ගලයෙක් මතට වැගිරුණා. ඒක තමයි පරණ ගිවිසුම පුරාම සිදු වෙලා තියෙන්නේ. හැබැයි උන්වහන්සේ පොරොන්දු වෙනවා පියාණන් වහන්සේගේ පොරොන්දුව කියලා බයිබලයේ සඳහන් වෙන පොරොන්දුවක් තියෙනවා.
දෙවියන් වහන්සේ යම්කිසි අලුත් දෙයක් කරන්න යනවා කියලා ඔය බොහෝ තැන්වලදී පොරොන්දු වුණා. පොරොන්දු බලා සිටපල්ලා. පොරොන්දු බලා සිටින්න. බලා සිටිමින් පොරොන්දු දිස බලා සිටිමින් මොකද්ද දෙයක් ගැන පොරොන්දුවක් තිබුණා පරණ ගිවිසුම් කාලේ ඉඳලා මේ අනාගතයේ දක්වා දිග වෙන මොකද්ද පොරොන්දුවක් තිබුණා. අලුත් ගිවිසුමේකට කියනවා පියාණන් වහන්සේගේ පොරොන්දුව කියලා. ඒ කියන්නේ මොකක් වෙයිද දන්නේ නැහැ. මොනවා වෙන්න යනවද කියලා දන්නේ නැහැ. ඒ වගේ මේ ඊශ්‍රායල් ජනතාව බලන් හිටියා. අලුත් ගිවිසුමේදී දෙවියන් වහන්සේ තමුන්ගේ සෙනගත් එක්ක ගිවිසුමක් ඇති කරගෙන තිබුණා. පරණ ගිවිසුමේදී. පරණ ගිවිසුම කියලා කියන්නේ ඒකනේ. ගිවිසුම කොහෙද තියෙන්නේ? පරණ ගිවිසුමම කියන්නේ ඒකයි. පරණ ගිවිසුම් කාලේ ඒක යම්කිසි ගිවිසුමක් මම ඔබේ දෙවියන් වන්නේමි ඔබ මගේ සෙනග වන්නේය. ඕක තමයි ගිවිසුම. ඉතින් ඒකට අනුකූලව මිනිස්සු ඒ විදිහට හැසිරුණා, ස්වාමීන් වහන්සේ ඒ විදිහට හැසිරුණා. උන්වහන්සේ බලාපොරොත්තු වුණා උන්වහන්සේ දෙන සරල අනඩ කීකරු වෙලා 10යි කිව්වේ. වැඩි කිව්වේ නැහැ. කරුණු 10යි කිව්වේ. ඒ 10ට අනුව කීකරු වෙලා ඒ විදිහට ජීවත් වුණොත් එහෙම හොඳයි කියලා එහෙම ටීවී කියලා බලාපොරොත්තු වුණා. අනේ මේ අයට මේක කරන්න බැරි වුණා. දසපනති විදිහට ජීවත් වෙන්න ඒ අයට බැරි වුණා. ඒක දිගටම කැඩෙන බව මිනිස්සු තේරුම් ගත්තා. දැන් උන්වහන්සේ පොරොන්දු වුණා මතු දවසක මම අලුත් ගිවිසුමක් ඔබත් එක්ක කරන්නම් කියලා. මෙතෙක් කරලා තිබිච්ච ගිවිසුමට වැඩිය වෙනස් විදියක ගිවිසුමක්. ඔබට තේරෙන්නේ නැති විදියක අලුත් විදියක ගිවිසුමක් කරන්න. යෙරමියා 31:33 ගියපාර මෝසස් කන්ද උඩට ගිහිල්ලා ගල් පුවරු දෙකක ලියාගෙන දෙකකද එකකද මන් දන්නේ නැහැ. ඒක ලියාගෙන එළියට බැස්සා. එළියේ තිබුණේ මේක. බාහිරව තිබුණේ ගිවිසුම. යෙරමියා 31:33 කියනවා මේ පාර මම ඒක ඔබේ මනස තුල ලියනවා. මනසට දාලා ඔබේ හදවත ඇතුලේ මම මේක ලියනවා. අලුත් ගිවිසුම යටතේ ගිවිසුම එන්නේ පිටතින් ලියවිච්ච දෙයක් හැටියට නෙවෙයි. අභ්‍යන්තරයේම තියෙන දෙයක් හැටියට. මනුස්සයාගේ අභ්‍යන්තරයේම තියෙන දෙයක් හැටියට. පරණ ගිවිසුම් කාලේ දසපනත රකින්න සිදු වුණා. දැන් ඊට වැඩි වෙනස් අපේ ඇතුළාන්තයේ මේ ගිවිසුම සඳහන් කරලා තියෙනවා. හරියට උදාහරණයක් තියෙන මේ හිතන්න. කන්දක් නගිනවා කෙනෙක්. තනියම ඈත කන්දකට යනවා. දවසක් විතර ගත වෙනවා කියලා හිතන්න. එතකොට මොනවාද අරගෙන යන්න ඕන? මොකක් හරි පැක් එකක් තියෙන යාට ඕන කරන වතුර, කෑම බීම, ප්‍රථම ආධාර ඔය මෙන් උදව් වෙයි කියලා හිතන පොඩි මොනවා ටිකක් අරන් යනවා. ගෙදර තියෙන ටීවී එකේම අරන් යන්නේ නැහැ. අනවශ්‍ය දේවල් අරන් යන්නේ නැහැ. ඕන කරන පුංචි දේවල් ටිකක් අරන් යනවා. හැබැයි මේක බරයි. කෑමම කියලා හිතන්නකො ඒක හරි බරයි. කෑම කොහොමත් ඕනේ කෑම අනිවාර්යෙන් ගෙනියනවනේ ඒක බරයි. ඒක නිසාම මේ යාව බිමට අදින ගතිය වැඩි. හැබැයි යන්න මොකද්ද වෙන්නේ? මෙයා මේක කනවා. කනකොට බර පැටවෙන එක අඩු වෙනවා. ඇතුලෙන් ශක්තිය නිපද වෙන එක වැඩි වෙනවා. මෙන්න මේ වගේ දෙයක් සිදු වෙනවා. පරණ ගිවිසුමේ හැටියට ව්‍යවස්ථාව පිටතින් මිනිස්සුන්ට බර පටවන දෙයක් වුණා. ඇයි ඒක ඒගොල්ලන්ට කරන්න බැරි වුණා? 50 10යි තිබුණේ. ඒ මොදිවට එකක් කැඩුවොත් අනිත් 9ම තිබ්බත් වැඩක් නැහැ කියලා කිව්වා. ඕක කරන්න බැරි වුණා මිනිස්සුන්ට. බරක් පැටවුණා වගේ වුණා. අර පැක් එක අරගෙන යනවා වගේ. අලුත් ගිවිසුම ඇතුලෙන් හදවතේ ලියපු අලුත් ගිවිසුම ජීවිතේ ගමන් කරන්න අර කඳු නගින්නට ශක්තිය සපයනවා වගේ එයාට ශක්තිය සපයන දෙයක් බවට පත් වුණා. ව්‍යවස්ථාව පවත්වන්න ගිවිසුම කඩන්න නැතුව තියාගන්න ශක්තිය දෙන්න පටන් ගත්තා ඇතුලෙන්. මුදුනක් වැඩ කරනවා, එන්ජින් එක වැඩ කරනවා වගේ ඇතුලෙන් ශක්තිය දෙන්න පටන් ගත්තා. පෙට්‍රල් ටැංකියක්, හොඳට පුරවගත්ත පෙට්‍රල් ටැංකියක් වගේ ඇතුලේ. කොහොමද ඒක වෙන්නේ? කවුරු හරි කියවන්න බලන්න එසකියල් 36:26යි 27යි. දෙවියන් වහන්සේ තම ආත්මය අපේ තුලට එව්වහම මේක සිදු වෙනවා කියලා එතනදී දකින්න පුළුවන්. එතකොට අපේ ගල් හදවත් මුරුදු මාංශමය හදවත් බවට පත් වෙනවා. ආත්මයන් වහන්සේ දේව ව්‍යවස්ථාව පවත්වන්න ඇතුළතින්ම පොළඹවනවා. අර කාස්ටීරියක මතක් කරගන්න. ඇතුලෙන් ආවේ මේක හොඳ නැහැ කියන හැඟීම. පිටින් කවුරුත් මට කියලා දෙන කෙනෙක් හිටියෙත් නැහැ. පිටින් කොහොමද ලියලා තිබුණ දෙයක් මට හමු වෙන්නේ නැහැ. නමුත් ඇතුලෙන් මට ව්‍යවස්ථාව පවත්වා ගන්න උදව් වුණා. පැහැදිලිද? ඇතුලෙන් ඒ පෙළඹවීම ඉගෙනවීම තියෙනවා. හැබැයි පුංචි වැරද්දක් තියෙනවා. බොහෝ දෙනෙකුට තියෙන්නේ ඒකේ අනිත් පැත්තට. ගල් හදවත්.
මුරුදු මාංශමය හදවත් වෙනුවට එක්කෙනෙක් කිව්වලු එක මිෂනාරිවරයෙක් නෑ මිෂනාරිවරියක් එයා කිව්වලු මිනිස්සුන්ට තියෙන්න ඕනේ මුරුදු හදවත් සහ ශක්තිමත් කකුල් කියලා. හරි? බොහෝ වෙලාවට අපිට තියෙන එක නෙමෙයි අනිත් පැත්ත. ගල් හදවත් සහ මුරුදු පාද. පාද වලින් කියන්නේ මොකද්ද? ගමන් කරන එක. මේ ගමන යන්න දැඩිව තියෙන මිනිස්සුන්ට ඇවිද ගන්න බෑ. ජීවත් වෙන්න බෑ. අවුරුදු 2-3න් ක්‍රිස්තියානිකම තියාගන්න බැරුව වැටිලා යන මිනිස්සු ඉන්න. මම ඔයගලන්ට මුලදී කිව්වේ උදාහරණයක් අර සහෝදරි අනුරයි මායි ගිහලා කතා කරන වෙලාවේදී කියපු සහෝදරිය ආවා හරි ෂෝක් මේ ක්‍රමේ නම් හොඳයි. හැබැයි මට නම් යන්න බෑ. යන්න බෑ ශක්තිය ලබා ගන්න හැටියක් නැහැ. මුරුදු කකුල් මේක මතක තියාගන්න. මුළු පාඩමම අමතකුණත් කවන්නේ මේක මතක තියාගන්න. නිදි නැතුව, කන්නේ බොන්නේ නැතුව, සුව පහසුව බලන්නේ නැතුව සේවය කරන්න ඕනේ. කියන්නේ ජීවිතේ වගුරන්න. පාස්ටර්ලා හැටියට වැඩ කරන එක ගැන නෙවෙයි මම කියන්නේ. කිතුනුකම කියන්නේ ඒකයි. ශක්තිමත් කකුල් කියලා කියන්නේ ඒකයි. අනිත් අය වෙනුවෙන් වැය වෙන්න, අනිත් අය වෙනුවෙන් වැඩ කරන්න. ලේසියෙන් වැනිලා යන්නේ නැතුව, කොර වෙලා යන්නේ නැතුව, පණ නැති වෙලා යන්නේ නැතුව, අංශ භාග වෙන්නේ නැතුව දරන් හිටින්න පුළුවන්කමක්. ශක්තිමත් කකුල්. හැබැයි මුරුදු හදවතක්. කරුණාව. ගල් සිතක් මාංශමය සිතක් තිබුණ ඊශ්‍රායල් වරුන්ට කියනවා ඒ වෙනුවට මම ඔයගොල්ලන්ට ගල් හදවෙන්ත වෙනකොට මුරුදු මාංශමය හදවතක් දෙනවා. ඒ අයටත් කොහොමද තිබුණේ මස් වලින් හැදිච්ච මේකක් තමයි. ඒ ඔය කියනකොට ඒ කට්ටියට තිබුණෙත් මස් කෑල්ලක් වගේ හදවතක්. හැබැයි ඒක ගල් කියලා දෙවියන් වහන්සේ කිව්වා. ඒ නිසා ඒ වෙනුවට සුද්ධාත්මයන් වහන්සේ මුරුදු මාංශමය හදවතක් වගුරනවලු. හදවතේ තියෙන්න ඕන ගුණය කකුලට ගිහිල්ලා කකුලේ තියෙන්න ඕන ගුණය හදවතට ඇවිල්ලා. ඒ වගේ අය කී දෙනෙක් ඉන්නවද? හොඳට දැඩිව ඉන්නවා. හැබැයි කරුණාව නැහැ. හදවතේ තියෙන්න ඕන ස්වභාවය හදවතේ නැහැ. නම්මශීලී නැහැ. කරුණාව නැහැ. අර කියමනක් තියෙන්නේ. මොකද්ද කියන්නේ? පපුවේ කිසි තෙතමනයක් නැහැ කියලා. පපුවේ කොහෙද තෙතමනේ? පපුව තෙමනේ දාඩිය දාපු වෙලාවට. ඒ වුණාට කියමනක් තියෙනවා. පපුවක් වුණාම තෙතමනයක් තියෙන්න ඕන කියනවා. මේ සාමාන්‍ය කියමනක් නේ. එහෙම ගතියක් තියෙන්න ඕන. මිනිස්සුත් බලාපොරොත්තු වෙනවා. කරුණාවන්ත හදවතක් කියන එක මිනිස්සෙකුට තිබිය යුතුම දෙයක්. සුද්ධාත්මයන් වහන්සේ ඒ බව ඇති කරනවා. එසකේල් 47 පුංචි පින්තූරයක් තියෙනවා. දේව අභිමුඛයෙන් ගලාගෙන එන ගඟක් ගැන. දේව මාලිගාවෙන්, දේව අභිමුඛයෙන් උන්වහන්සේ වාසය කරන තැනින් නික්මෙන දිය දහරක්. කිතුණු වගේ ජීවිතේ වගේ, කිතුණු වගේ හදවතේ වගේ. උන්වහන්සේගේ මාලිගාව වෙන අපේ ජීවිතවලින්, අපේ ශරීරවලින්, අපේ හදවත්වලින් උන්වහන්සේ වාසය කරන තැනින් පටන් අරගෙන ජීවනය අනිත් අයන්ට දෙන, තෙතමනය දෙන, සරුසාර විදියට පළදරන, ගස් ඇති එසකේල් 47 කියවල බැලුවොත් ඒකේ කොළ වලින් සුව, ඒකේ පළ වලින් සුව, ඒකෙන් සෙවණ, ඒකේ තියෙන ප්‍රයෝජනය මෙන්න මේ වගේ ජීවනය දෙන දෙයක් අපේ ඇතුලේ තියෙනවා. මේ වගේ ජීවන දෙන දිය දහරක් ඇති වෙන. යොහාන් 7:38 බැලුවොත් මා කෙරෙහි අදහන්නා තුලින් ලියවිල්ලේ ලියා තියෙන විදිහට ජීවනදායක වතුර ඇති ගංගා ගලනු ඇත. යොහාන් 7:38. එතන කියන ඊට පස්සේ උන්වහන්සේ මේ කිව්වේ අදාගෙන සිටි අය විසින් ලබන්න තිබුණු ශුද්ධාත්මයන්න් ගැනය කියලාම කියනවා. මුරුදු හදවත්, තද කකුල් මතක තියාගන්න. දැන් කාටද මේක වෙන්නේ? ව්‍යවස්ථාවේ බර පටවන්නේ නැතුව පිටතින් ඇතුළතින් ශක්තිය සපයන දෙයක් බවට පත් වෙනවා. කොහොමද ඒක වෙන්නේ කියලා බැලුවා. කාටද එහෙම වෙන්නේ? යෝවෙල් 2:28-29. ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහර තැන් වලට ගියාම රිසර්ව්ඩ් කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. වෙන් කර ඇත කියලා ගහලා තියෙනවා. ආයි පැත්ත පළාතේ යන්න බෑ. ඒ සඳහා එක්ක අවසර පත්‍රයක් නැත්නම් එහෙම නැත්නම් මොකක් හරි අඳුනා ගන්න එකක් නැත්නම් ඒ වෙන් කර ඇත කියලා තියෙන පැත්ත පළාතේ ගිහිල්ලා අපිට ඉඳ ගන්න අවසරයක් නැහැ. සුද්ධාත්මයන් වහන්සේ කාටද වෙන් කරලා තියෙන්නේ? කාටවත් වෙන් කරලා නැහැ. මේ පදේ මොනවද කියන්නේ? පොඩ්ඩක් කවුරු කියවන්න බලන්න.
ප්‍රධානම කාරණේ තමයි අපි ඉස්සෙල්ලා මාංශමය වෙන්න ඕනේ. මාංශමය වූ සියල්ලෝ කෙරෙහි කියලා තියෙන එතන නේද? මගේ ආත්මය වගුරන්නේ නෙමෙයි. ඔවුන්ගේ පුත්‍රයෝ දූවරු මේ වගේ දේවල් කරනවා ඇත. මහල්ලන් මේ වගේ දේවල් කරනවා ඇත. තරුණයන් මේ වගේ දේවල් කරනවා ඇත. දාස දාසීන්ට මේ වගේ දේවල් සිදු වෙනවා ඇත. කාටද කියනනේ අපි බලන්නේ කාටද මේ ව්‍යවස්ථාවේ මේ ජවය සපයන්නේ කාටද? තවදුරටත් විශේෂ මිනිස්සුන්ට නෙමෙයි. විශේෂ සැම්සන්ලට නෙවෙයි. අපි ඔක්කොමල්ලා සැම්සන්ලා. හැබැයි සැම්සන්ලා කරපු සමහර දේවල් කරන්න එපා. සැම්සන් වෙච්ච පළියට ඒ නමට තියෙන හැම දෙයක්ම කරන්න එපා. වරද්දගත්ත තැන් අපි වරද්ද ගන්නෙ නැහැ. අපි ගිඩියොන්ලා. අපි හැංගෙන්න ඕනේ නැහැ. ගිඩියොන් උනාට තිරිඟු යන්ත්‍රේ නෑ මිදි යන්ත්‍රයෙන් තිරිඟු මේව කරන්න ඕනේ නැහැ අපි. මෝසස් වගේ තට්ටු කරන්න කියපුවාම නෑ කතා කරන්න කිව්වහම පර්වතයට ගහන්න ඕනේ නැහැ අපි. හරි? ඒ හැමෝගෙම ගුණාංග අපි තුල තියෙනවා. එතකොට මේ පොරොන්දුව තවදුරටත් විශේෂ මිනිස්සුන්ට නෙමෙයි, විශේෂ කාලවල වලට නෙමෙයි, විශේෂ ඉලක්ක ටිකක් කරගන්න නෙවෙයි. සැම්සන්ට ශක්තිය දුන්නේ විශේෂ ඉලක්කයක් කරගන්න. අන්තිමට අර කියනවා ඒ බැඳලා තිබිච්ච කුළුන්න කඩා ගන්න එක ඉලක්කය. ඒක කඩලා චතුරන්වත් විනාශ කරලා දාන ඒක තමයි අන්තිමට සිදුවෙච්චලා. ඒ වගේ බැලුවොත් හැම වෙලාවෙම යම් දෙයක් කරන්න පිණිස තමයි. ඒ වගේ විශේෂ ඉලක්ක වලට නෙවෙයි දැන් සුද්ධාත්මන වාසි ලැබෙන්නේ මේ ශක්තිය ලැබෙන්නේ. පුත්‍රයන් හා දූවරුන්. පුත්‍රයෝ කොහෙද ඉන්නේ? දූවරු කොහෙද ඉන්නේ? ඒතර කිසිම ලිංග ભેදයක් නැතුව, ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව, වර්ග කිරීමක් නැතුව තද හදවත් මොලොක් කකුල් තියන අය මේ ભેදය සලකනවා. ඉන්නවනේ සමහර අය. ස්ත්‍රී පුරුෂ ભેදය සලකලා මේ සේවාව වගේ දේවල් බලම දෙවියන්වහන්සේගේ මිනිසයා කියලා නම් කරනකොට සමහර අය කැමති නැහැ. ශ්‍රී පක්ෂය අතින් සමහර දේවල් සිද්ධ වෙනවට. සමහර හොඳ දේවල් සිද්ධ වෙනවට සමහර අය පිළිගන්න කැමති නැහැ. අනාගත වාක්‍යයක් පිළිගන්න කැමති නැහැ. මඟ පෙන්වීමක් ගන්න කැමති නැහැ. ඔයගොල්ලෝ මට ඡන්දෙ දෙන්න වෙනවා. සමහර වෙලාවට සමහර මේ තද හදවත් මුරුදු කකුල්. ඒ වගේ අයට බෑ මේක පිළිගන්න. නමුත් මෙතන කියනවා ඔවුන්ගේ පුත්‍රයන් දූවරුන් කිසිම ભેදයක් නැතුව මත සුද්ධාත්මය වැగిරෙන. එහෙනම් සහෝදරියක් අනාවැකියක් කිව්වොත් ඒක හැබැයි අනාවැකියක් වෙන්න ඕනේ. කවුරු කිව්වත් ඒක වෙන්න ඕනේ. පුරුෂයෙක් කිව්වත් ස්ත්‍රියක් කිව්වත් ඒක අනාවැකියක් සැබෑ අනාවැකියක් වෙන්න ඕනේ. මගේ පෙන්වීමක් නිවැරදි මගේ පෙන්වීමක් වෙන්න ඕනේ. ඇත්තම සුද්ධාත්මන වහන්සේගේ සම්බන්ධ වෙන දෙයක් වෙන්න ඕනේ. ඉතින් එහෙමනම් උන්වහන්සේ එහෙම පාවිච්චි කරනවා නම් අපිට ප්‍රශ්නයක් තියෙනවද එහෙමනම්? උන්වහන්සේ එහෙම පොරොන්දු වෙනවා නම් සමහර ලාට අර හුණුවටේ යුද්ධෙට මං ගියා ගෑණි ගෙදර තියා අර නොන්ඩියා යනවා මට මතකයි නාට්‍යය. යුද්ධෙට මං ගියා ගෑණි ගෙදර තියා. සමහර පිරිමි අය සේවය කරන්නේ ගෑනු අයට ඉඩක් නැතුව සමහරලාට කරන්නේ. බයිබලයේ සමහර තැනක තියෙනවානේ තිමොති පොතේ තියෙන්නේ. කටවහන් ඉඳලා වුන් ගෙදරදී ਵਿਚාරත්වා. සමහර දේවල් ඒ හැටියටම ගන්න නෙමෙයි. අර බයිබලය ගැන කියනකොට අපි කිව්වා භාවිතා වෙච්ච පසුබිම් වෙච්ච බයිබලීය පසුබිම වෙනස්. භාෂා පරිවර්තනය වෙනස්. සමහර දේවල් සිදු වෙච්ච හැටි වෙනස්. නමුත් ඒක අපි සීමාව ඇතුලේ ගත්තාම පටු විදියට ගත්තාම අපි මොනතරම් බරපතල විනිශ්චාසනයක හිට ගන්නවද? සුද්ධාත්ම ක්‍රියාකාරීත්වයේ ඉදිරියේ පවා දැඩිව හිටගෙන උන්වහන්සේට පවා ඉඩ දෙන්නේ නැතුව දුක් දෙන්න හරි රිදවන්න හරි එපා කරන්න හරි විදිහට කටයුතු කරන්නත් පුළුවන්කමක් තියෙනවා. ඊළඟට වයස් ભેදයක් නැතුව මහල්ලෝ යෞවනයෝ කවුරුත් කැමති වෙන එකක් නෑ මහල්ලෝ කියාගන්න. හැමෝම කැමති වෙයි යෞවනයෝ කියාගන්න. හැබැයි කිසි ප්‍රශ්නයක් නෑ. මහලු වුණත් ස්වාමීන් වහන්සේ ඒ අය භාවිතා කරනවා. මහල්ලෝ මොනවද දකින්නේ? ස්වප්න. සිහින. තරුණයෝ දර්ශන දකිනවා. මට මතක නෑ මට පැටලිලා. තරුණයෝ දර්ශන දකිනවා. මහලු අය විවේකයෙන් ඉන්නකොට නිින්ද ගියත් බය වෙන්න එපා. ඒක සිහිනයක්. ඒ නේ ස්වභාවික අවස්ථාවක් තුලින් බලන්න ඒක ලස්සනේ. ස්වභාවික අවස්ථාවක් තුලින් නිදිය ගන්න ඕනනේ සිස්ටර්. සිහිනයක් දකින්න හැරගෙනවට දකින්න නෑනේ සිහින. හැබැයි වාට නිින්ද ගියොත් ඒක වැරද්දක් නෑ. ඒ තුල ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්න පුළුවන්. සීමාවක් නෑ. මට තේරෙන්නේ එච්චරයි. එතකොට තද හදවත් මොලොක් කකුල් තියන අය සමහරවිට තරුණ දේව සේවකයා ප්‍රතික්ෂේප කරනවා. පුංචි කණ්ඩායම් නායකයා තරුණ කණ්ඩායම් නායකයා ප්‍රතික්ෂේප කරනවා. දීමනාවක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න පුංචි සාමුවෙල්ලා ප්‍රතික්ෂේප කරනවා. තද හදවත් මුරුදු කකුල් තියන අය. වැඩිදුර ය아가න්න බැරි තද හදවත් තියෙන හොඳ ශක්තිමත්ව ඉන්නවා කියලා හිතන දැඩි හදවත් තියෙන අය. මහලු අයන්ටත් ඉඩ නැහැ.
තරුණයන්ටත් ඉඩ නැහැ. නමුත් සුද්ධාත්මයන් වහන්සේ මේ දෙවර්ගියම තුල ක්‍රියා කරනවා. සීනියොරිටි කියලා කියන්නේ සමහරවිට පුංචි අය දිහා බලලා කියනවා සීනියොරිටි. අත්දැකීම් තියෙනවා. ඇත්ත අත්දැකීම් තියෙන්න ඕනේ. ඒක වෙනම කතාවක්. තරුණ එක්කෙනෙකුට අත්දැකීම් නැහැ. නමුත් සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරනකොට ඒක වෙනස් නේද? හැකියාව ඉක්මවා ආලේපය මිනිස්සු මත බලපෑම ඇති කරනවා කියලා අපි ඉස්සෙල්ලා කිව්වා. ඒක දෙවියන් වහන්සේගේ සිරිතක්නේ. තමුන්ගේ ස්වභාවික හැකියාව ඉක්මවා බලපෑම අනිත් මිනිස්සු මත ඇති කරනවා ආලේපය. එතකොට එහෙමනම් මේ පුංචි තරුණ පුද්ගලයෙක් තුලින් වෙන කෙනෙකුට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මොකද එතන ආලේපයක් ක්‍රියා කරන නිසා. ඒක අනිත් පැත්තත් ඒ වගේමයි. ඊළඟට දාස දාසියන් කෙරෙහි පවා උන්වහන්සේගේ ආත්මය වැగిරෙනවලු. පසුබිම වැඩක් නැහැ. ජාතිය වැඩක් නැහැ. වර්ගික ભેද මුකුත් වැඩක් නැහැ. දාස දාසීන් එදා හිටියා. අදත් සමහර වෙලාවට සමහර තැන්වල ඉන්නවා. මෙහෙකරුවන් ඔබට උදව් කරන සේවකයන් සේවිකාවන් හැටියට අය ඉන්න පුළුවන් සමහර ගෙවල් වල. මෙතන මම දන්නේ නැහැ. සමහරට කෙනෙක්ගේ ගෙදරක ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒක රැකියාවක් වගේ දෙයක් සමහර වෙලාවට. හැබැයි තද හදවත් තියෙන මොලොක් කකුල් තියෙන අය තමුන්ගේ සේවකයා තුල දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය දකින්න පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඔහු තුල ඈ තුල දෙවියන් වහන්සේගේ ආධිපත්‍යයක් දිව්‍යමය ආධිපත්‍යයක් තියෙනවා කියන එක එච්චර පිළිගන්න කැමති නැහැ. ඒ කෙනෙක් තුල නායකත්වයේ ගතිගුණයක් නායකත්වයේ හදවතක් එඬේර හදවතක් දකින්න කැමති වෙන්නේ නැහැ. ඉතින් දැන් බැලුවාම අලුත්ම විදිහේ දේවල් ඔබ වටේවි තිබේවි. සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන වෙලාවෙදී. අනාවැකි සීන දර්ශන නිතරම තියේවි. පැසිම් කාලේ විතරක් නම් වෙන්න බෑ. ඒක වැරදි. සීන නිදේ ගත්තම කොහොමද දකින්නේව නෙවෙයි ඈ. මේ ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන සීන ඒවා වෙනයි. අපි සාමාන්‍ය ස්වභාවික දකින්න දේවල් වෙනයි. ස්වභාවික දකින්න දර්ශන වෙනයි. හැබැයි මේවා අඩුපාඩුවක් නැතුව බහුලව තියේවි. තියෙන්න ඕන. හොයලා බලන්න තියනවාද කියලා. දකින්න හීන ඇතුලේ ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තියෙන දේවල්ද කියලා හොයලා බලන්න. සුද්ධාත්ම බෞතිස්මය ලැබපු කිතුණුවන් නම් මෙන්න මේ වගේ ජීවිත රටාව වටේ තියෙන උන්වහන්සේගේ ගැවසීම තියෙනකොට බහුලව මේ දේවල් තියෙන්න ඕන. හැබැයි ඒවා පොරොන්දු වෙලා අවුරුදු 300ක් විතර මෙතන ගත වෙලා තියෙනවා මේක ඉෂ්ට වෙන්න. මේ යෝවෙල් පොතේ තියෙන පොරොන්දුව වෙලා මේ සුද්ධාත්ම වැගිරීම ගැන පොරොන්දු වෙලා බොහෝ කාලයක් මිනිස්සුන්ට බලාගෙන ඉන්නවා මේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ලැබෙන මොහොත වෙනතෙක්. ඊළඟට දෙවෙනි කාරණාව අලුත් ගිවිසුම තුල සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය. පළවෙනි කාරණාව. යේසුස් වහන්සේගේ උපතත් එක්ක ඒකට සම්බන්ධ හැම කෙනෙක්ම සුද්ධාත්මෙන් පිරෙනවා අපිට දකින්න පුළුවන්. යෝහන් බෞතිස්ත ලූක් 1:15 උපදින්න තිස්සල සුද්ධාත්ම බෞතිස්ම පිරුණලු. සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරුණලු. මාරියා ලූක් 1:35 එයාගේ සහෝදරිය එලිසබෙත් තාම බිහි වෙලාවක් නැති යේසුස් වහන්සේගේ අභිමුඛයට එන වෙලාවේදී සුද්ධාත්මයන් වහන්සේ පිරුණා. ලූක් 1:41 ලූක් 1:67 යොහන්ගේ පියා සෙකරියස් මේ හැම තැනකම විශේෂ ලක්ෂණයක් දකිනවා. මේක අමතර කරුණක් කියලා ගන්න. ප්‍රශංසාව සහ දිවසිවැකි. ප්‍රශංසාව සහ අනාගත වාක්‍ය. සුද්ධාත්මයෙන් පිරෙන ඕනම මොහොතක ඒක අන්තර්ගත වෙලා තියෙනවා ප්‍රශංසාව. එතන හැමතිස්සෙම ප්‍රශංසාව නැගින තැනක් වුණා. ඒ වගේම දිවසිවැකි දිව්‍යමය දේවල් එළියට එක්කින එඩ තැනක් වුණා. යෝහන් බෞතිස්ත යේසුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්මයයි පිළිබඳව කතා කළා. ලූක් 3:16 මම වතුරෙන් බෞතිස්ම කරමි. මටත් වැඩි බලවන්තයෙක් කෙනා. එයා ඔබව ගින්නෙනුයි සුද්ධාත්මෙනුයි බෞතිස්ම කරනවා ඇති. වතුර බෞතිස්මය හොඳයි ඒ කියන්නේ. ඔයා දැන් වෙනවනේ මේ යෝහන් බෞතිස්මය දැන් කර ඉන්න ගමන් මේ කියන්නේ. වතුර බෞතිස්මය හොඳයි. හැබැයි මේ පස්සේ එනවා මට වැඩි බලවන්තයෙක්. ඕක විතරක් මදි අදට. අදට ඕක කමක් නැහැ. මට වැඩි බලවන්තයෙක් එනවා ඒක අවශ්‍යයි. සුද්ධාත්මයෙන් බෞතිස්ම වෙන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ තමයි ඒක කරන්නේ. සුද්ධාත්ම බෞතිස්මය දෙන්නේ එතකොට යේසුස් වහන්සේ බව යෝහන් බෞතිස්ත පෙන්වලා දුන්නා. එතන වචනයක් පාවිච්චි කරනවා බෞතිස්මයට. ඒක තේරුම් වෙනවලු ග්‍රීක භාෂාවෙන් සම්පූර්ණයෙන් යට කරලා වහ ගන්නවා. ඕවර්වෙල්මින්. සම්පූර්ණයෙන් යට කරලා වහ ගන්නවා. immerse to immerse සම්පූර්ණයෙන් ගිල්වනවා.
මේ වචන තුනක් තේරුම් තියෙනවා. ඊළඟට ගිලෙනවා. to plunge. ජබොස් කියලා පයින්නවා කියන්නේ වතුරට පයින් ජොක් කියලා පයින් ඒ වගේ to plunge. නිකන් වතුරේ ගිලෙනවා ක්ෂණිකව ඉක්මනට ගිලෙනවා. නිකන් හිමින් ගාලා ගිලෙනව නෙවෙයි. ඒ වගේ පිරෙනවා කිව්වම අපිටත් මෙන්න මේ දේවල් වෙන්න ඕන. සුද්ධාත්මයෙන් පිරෙනවා කියලා කිව්වම මෙන්න මේ වගේ දේවල් අපිට වෙන්න ඕන. ඒක හරියට මේ ඩ්‍රයි ස්පොන්ජ් එකක් වතුරට දැම්මම වගේ. දැම්මම හොඳයි බෞතිස්ම කළා. දැම්මා හොඳයි. හැබැයි ඒක පිරෙන එක වෙනයි. ටිකක් වෙලා ගිහිල්ලා ඒකට වතුර උරා ගන්නවා. මෙන්න මේ වගේ වෙන්න ඕන. ටිකක් වෙලා ගන්නවා සමහරවිට ස්පොන්ජ් එකක් වතුරට දැම්මම දාපු ගමන් ඒකට වතුර උරා ගන්න නැහනේ. බෞතිස්මේ වගේ තමයි. අන්න දැම්මා. හැබැයි පූර්ණ වීමක් ඕන. ගිල්වීමක් පූර්ණ වීමක් ඕන. පූර්ණ වීමකට පස්සේ ඒක අතර ගත්තාම අපිට ඒකෙන් එළියට වතුර ගන්න පුළුවන්කම තියෙනවා. සුද්ධාත්මයන් වහන්සේගෙත් ඒ වගේ. පූර්ණ වෙන්න, බෞතිස්ම වෙන්න, පූර්ණ වෙන්න ඊට පස්සේ අපිට ඒක ගන්න පුළුවන් වෙනවා එළියට. යේසුස් වහන්සේ සම්පූර්ණයෙන් ආත්මයන් වහන්සේගෙන් පූර්ණව වාසය කරපු කෙනෙක්. මුළු ජීවිතේ පුරාම සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව හිටපු කෙනෙක්. දිගටම දැන් අපිට කියනවනේ බයිබලේ ආත්මයෙන් පිරෙන්න මුද්‍රික පාණයෙන් මත් නොවෙන්න ඒ වෙනුවට සුද්ධාත්මයෙන් පිරෙන්න පිරෙමින් පිරෙන්න be being filled පිරෙමින් පිරෙන්න දිගටම ලූක් 3:22 ආත්මයන් වහන්සේ උන්වහන්සේ මතට ආව වතුර බෞතිස්මෙදී යෝර්දානට හැරිලා ආව ආත්මයෙන් පිරීලා ආත්මයන් වහන්සේ මඟ පෙන්වුවා කාන්තාරයට ලූක් 4:1 ගලිලයට ආපහු ගියා සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් ලූක් 4:14 ආත්මයන් වහන්සේ තමන් බව කියන පදය එක දවසක් යේසුස් වහන්සේ සම්පූර්ණ කළා බයිබල් ස්කූල් එකේදී ලූක් 4:21 සිනගෝගෙට ගිහිල්ලා අර කියවන වෙලාවේදී ඒ පදේ සම්පූර්ණ කළා සුද්ධාත්මයන් වහන්සේ තමුන් මත බව ඊළඟ කාරණා 4 නැත්තම් යේසුස් වහන්සේ අනාගතයේදී පැමිණීමට නියමිත සුද්ධාත්මයන් වහන්සේ ගැනත් කිව්වා. මෙතන තිබුණා එක මංගල්‍යයක් යේසුස් වහන්සේගේ මංගල්‍යයකට ගියා. කූඩාරම් මංගල්‍ය කියලා එකක්. මේ පසුබිම පොඩ්ඩක් මෙතනදී මට දැනගන්න ලැබුණා. දහස් ගණන් ඒ යුදෙව්වෝ මේ කූඩාරම් මංගල්‍ය කියන එකේදී එකතු වෙනවලු යෙරුසලමට. මෝසස් කන්දෙන් වතුර අරන් දුන්න දේ සමරනවලු එතනදී. ඒක සමරන්නේ ඒක ඒ විදියටම රංගපාමින් වගේ දෙයක් කරමින් මේගොල්ලෝ ඒක සමරනවලු. සිලෝවම් පොකුණට ගිහිල්ලා උත්තම පූජකයා රත්තරන් මේ සෙම්බුවක් වගේ එකකින් වතුර අරගෙන ගිහිල්ලා යෙරුසලමේ දේවමාලිගාවේ අල්තාරේ දකුණු පැත්තේ අල්තාරයට මේක වක් කරනවලු. එහෙමනේ තියෙන්නේ පොරොන්දුව. එසකේල් 47 තියෙන්නේ. අල්තාරයෙන් දකුණු පැත්තෙන් ජීවන දායරයක් නික්මෙන ගගක් එනවා. ඒක ඇවිල්ලා හැමතැනම වහගෙන යනවා. ජඹුරයි එන්න මං අඩිය තියලා බැලුවා පොඩ්ඩක් ජඹුරයි ඊට පස්සේ තව ටිකක් ජඹුරයි අහලා තියෙනවා එසකේල් 47 මතක තියාගන්න පස්සේ ඒක කියවලා බලන්න. එතකොට පුරවගෙන ඇවිල්ලා මෙතන වක් කරනවා. මාලිගාවෙන් මහා ගගක් හැදිලා ඒක ගලාගෙන යාවි කියන ඒක සම්පූර්ණ වෙවි කියලා. ඒ කියන වචනේ සම්පූර්ණ වෙවි ඒ විදිහටම කියන බලාපොරොත්තුවෙන් ඒක කෙරුණලු. ඉතින් මේ වගේ තැනක තමයි මේ යේසුස් වහන්සේ ඉඳලා තියෙන්නේ. මේ වගේ තැනක ඉඳලා ඒ කියන්නේ දැන් රබ්බි චාරිත්‍ර යුදෙව් චාරිත්‍ර අනුව හිතනවලු ඒගොල්ලෝ මේ යෙරුසලම කියන්නේ ලෝකේ හරි මැද කියලා. ලෝකේ මැද යෙරුසලමයි. ඒකෙත් මැද තමයි අල්තාරය තියෙන්නේ කියලා හිතනවලු. ඉතින් ඒ නිසා මේ මැද්දෙන් ගලන ජීවන ගඟ ඒ විදියටම එහෙම ගලාවි කියන බලාපොරොත්තුවෙන් වතුර ගලාවි කියලා ඒගොල්ලෝ වතුර වක් කරනවලු. ඊට පස්සේ මේ මංගල්‍යයේ අන්තිම දවසේ යේසුස් වහන්සේ නැගිටලා කියනවා යෝහන් 7 යමෙක් පිපාස නම් මා වෙතට ඇවිල්ලා බොන්න. මා කරේ අදහන්න තුලින් ලියවිල්ලේ තියෙන විදිහට ජීවනදායක වතුර ගලනවා ඇති. යේසුස් වහන්සේ ફોකස් කරන්න ගත්තා. එසකීල්ගේ පොරොන්දුව තියෙන්නේ භූමික වශයෙන් තැනකින් උපදින වතුරක් ගැන නෙවෙයි. පුද්ගලයෙක් තුලින් මේක නික්මෙන දෙයක් කියලා. උන්වහන්සේ තුලින් මේ ජීවන ගඟ නික්මෙන්නේ. මා තුලට එන්න, මා වෙතට එන්න, මගෙන් බොන්න ජීවන ගඟ නික්මෙන්නේ මාන් තුලින්. පොරොන්දුනේ මේකයි. එතනින් ඇත්ත වතුර ගන්න ඇත්ත ගඟක් කියන එකක් ගැන නෙවෙයි. එතන පොරොන්දුනේ අනාගත වචනයෙන් පොරොන්දුනේ මාංශමේ හිතක් දෙනවා කියලා කිව්වේ. දෙයක් අමුතුවෙන් එකක් ඔපරේෂන් එකක් වගේ දෙයක් අමුතුවෙන් වැඩි වෙනව නෙවෙයි. ඇත්තටම මාංශමය දෙයක් බවට පත් වෙනවනේ අපි දන්නවා. යම්කිසි වෙනසක් හදවතේ ඇති වෙන එක ගැන අපි දන්නවා. මේක කලිනුත් තිබුණේ මස් හදවතක් තමයි. යේසුස් වහන්සේ විශ්වාස කරන්න ඉස්සෙල්ලා තිබුණේ මස් හදවතක්. හැබැයි යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ යමක් මොකද්ද මු르දුකමක් ඇති වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට එකඟ වෙන්න පුළුවන් වේවි.
මම එහෙම කිව්වොත් එකඟ වෙන්න පුළුවන්. යා මොකද්ද මුරුදුකමක් ඇති වෙලා තියෙනවා. තේරෙන්නේ අර ඒ දේ කියන දේ විදිහට මුනේ නැහැ. නමුත් යමක් සිදු වුණ ආත්මික වශයෙන් යම් කිසි වෙනසක්. ඒ වගේ තමයි මෙතනදී යේසුස් වහන්සේ යොමු කරනවා. ඒ අයගේ අදහස යොමු කරනවා. මේ ගඟ තියෙන්නේ උන්වහන්සේ තුලයි. උන්වහන්සේ කරේ අදහන අය තුලින් ඊට පස්සේ මේ ගඟ ඒ විදිහටම ගලන්න පටන් ගන්නවා. ලූක් 24:49 මම පියාණන් වහන්සේගේ පොරොන්දු ඔබ වෙතට එවමි. නමුත් ඉහලින් ඔබ බලයෙන් සරසන තෙක් පොඩ්ඩක් නැවතිලා නගරේ ඉන්න. කුරුසිපත් වෙන්න කුරුසිපත් වුණාට මලවුන්ගෙන් නැගිට්ටට සුද්ධාත්මන වහන්සේ ඒත් එක් දීලා තිබුණේ නැහැ කියලා බයිබලයේ සඳහන් කරනවා. ක්‍රියා 1:8 කියනවා ආත්මයන් වහන්සේ ආවම බලය ලැබෙනවා ඇති කියලා. යේසුස් වහන්සේම කිව්වා ස්වර්ගයට පොඩ්ඩක් ස්වර්ගයට නැගිලා යන්න පොඩ්ඩක් දවස් වලට ඉස්සෙල්ලා උන්වහන්සේ කිව්වා ආත්මයන් වහන්සේ පැමිණියාම ඔබට බලය ලැබෙනවා ඇති. තව දවස් 10ක් විතර ගත වුණා. ඊට පස්සේ එතකන් ඒගොල්ලෝ යාඥා කරගෙන හිටියා. ඊට පස්සේ ඔන්න සුද්ධාත්මයන් වහන්සේ 50 වෙනි දිනේදී ආවා. කවදාවත් කවුරුවත් දැකලා තිබිච්ච නැති දේවල් සිදු වුණා. අමුතු විදියකට ආසෙන් අඩක් ඇනුනලු. ගිනි වගේ දිවවල් ගිනි දිව්ව ඇවිල්ලා බෙදිලා ගිහලා එක එක්කෙනා මත පිහිට වෙනවා දැක්කලු. මිනිස්සු අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තා. නොඑක් අය පවිත්‍රයටපත් වුණා කරපු දේවල් වලින්. ඔන්න පියාණන් වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට වෙලා. පරණ කිවිසුමේ දිවසිවරු කියපු පියාණන් වහන්සේගේ පොරොන්දුව සෙනග අවුරුදු 100 ගානක් තිස්සේ බලන් හිටපු පොරොන්දුව ඉෂ්ට වෙලා. අවුරුදු ගානක 100 ගානක හීනයක් සැබෑ වෙලා. මිනිස්සුන්ට සන්තෝෂයි. කරගන්න අමුතු දේවල්, අලුත් දේවල් කරන්න පටන් ගත්තා. එතකොට පේත්‍රුස් නැගිට්ටා. පේත්‍රුස් නැගිටලා මේක විස්තර කරන්න පටන් ගත්තා. මේකයි සිද්ධ වෙන්නේ සහෝදරවරුනි. මම විස්තර කරලා දෙන්නම්. පරණ පොරොන්දුව මතක් කරුවා. පියාණන් වහන්සේගේ පොරොන්දුව. මෙන්න මෙහෙම සුද්ධාත්ම වැගිරීමක් ගැන පොරොන්දු වෙලා තිනවා. අද මෙන්න මේ දේ තමයි මෙතනදි සිදු වෙන්නේ. ඔහු විස්තර කළා යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ ඔසවලා සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ ලබාගෙන අපි වෙතට වැගිරුවා කියලා ඒක සඳහන් කරනවා. හරියට මෙහෙම. يعني වෙන රටකට ගිය කෙනෙක් තාත්තා කෙනෙක් වෙන රටකට ගිහලා යමක් අරගෙන තමන්ගේ පවුලේ අයන්ට යවනවා වගේ. යේසුස් වහන්සේ ඔසවගෙන ස්වර්ගයට ගියාට පස්සේ ස්වර්ගාරෝහණය වුණාට පස්සේ සුද්ධාත්මයන් වහන්සේ අප වෙතට එව්වා කියලා බයිබලයේ සඳහන් කරනවා. ඊට පස්සේ සෙනග ඇහුවා දැන් අපි මොකද්ද කරන්නේ? සුද්ධාත්මයන් වහන්සේ වැගිරිලා. දැන් මොකද්ද කරන්නේ? පේතුස් කිව්වා පසුතැවෙන්න. ඒ කියන්නේ හැරෙන්න. ඔයා ඉන්න තැනින් හැරෙන්න. සමාව ලබන්න ඕන. උන්වහන්සේ පිළිගන්න නම් සමාව ලබන්න ඕන. ඊට පස්සේ මේ පොරොන්දුව ඔබටත් ඔබේ දරුවන්ටත් දුර සිටින ඒ කියන්නේ දැනට නැති සියල්ලන්ටත් මේ පොරොන්දුව කියලා පේත්‍රුස් විස්තර කරන්න පටන් ගත්තා. දැන් මේ පොරොන්දුව ඉෂ්ට වෙලා. දැන් ඒකට කාටද අයිති කියන එක යටතේ අපි බැලුවාම මේ පොරොන්දුව කාටද අයිති? හැම කෙනෙකුටම අයිති. යේසුස් වහන්සේ විශ්වාස කරන උන්වහන්සේගේ ජීවිතය බාර දෙන හැමෝටම අයිති. නායකයෙකුට කාලයකට තැනකට විශේෂ දෙයකට විශේෂ සිද්ධියකට කියලා සීමා වෙලා නැහැ. සුද්ධාත්මයන් වහන්සේ හැමෝටම අයිති වස්තුවක් අයිතිවාසිකමක් උරුමයක් බවට පත් වෙලා. ඉතින් අද මෙච්චරයි මේ පාඩම අදින් අවසන්.